සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිකෝ භික්ඛවේ අසප්පුරිස සංසේවෝ පරිපූරෝ අසද්ධම්ම සවනං පරිපූරේති අසද්ධම්ම සවනං පරිපූරං අස්සද්ධියං පරිපූරේති අස්සද්ධියං පරිපූරං අයෝනිසෝ මනසිකාරං පරිපූරේති අයෝනිසෝ මනසිකාරෝ පරිපූරෝ අසාත සම්පජඤ්ඤං පරිපූරේති අසාත සම්පජඤ්ඤං පරිපූරං ඉන්ද්‍රියා සංවරං පරිපූරේති ඉන්ද්‍රියා සංවරෝ පරිපූරෝ තීනි දුච්චරිතානි පරිපූරේති තීනි දුච්චරිතානි පරිපූරානි පංච නීවරණේ පරිපූරෙන්ති පංච නීවරණා පරිපූරා අවිජ්ජං පරිපූරෙන්ති ඒවමේ තිස්සා අවිජ්ජාය ආහාරෝ හෝති ඒවංච පරිපූරීති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඊ타ම ශ්‍රද්ධාවෙන් පින්වත් ඔබ හැම දෙනාම අදත් මේ සූදානම් වන්නේ net fm ධර්ම දක්ෂිනාවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළ උතුම් සත් ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. වෙනදා වගේම අදත් net fm ධර්ම දක්ෂිනාව සඳහා පුණ්‍යවන්ත දායකත්වයේ අරගෙන කටයුතු කරනවා පිළියන්දල මඩපාත ගල්පොත්ත හන්දියේ අංක 191 ලිපිනයෙහි පදිංචි ටී.ආර්. කුරුප්පු මෑණියන්, එවැගේම මංජුල රසිකා සඳුනි දුව ඇතුළු පවුලේ පින්වතුන්ලා විසින් ඒ පින්වතුන්ගේ බැතිබර දායකත්වයෙන් පින්වත් ඔබ හැම දෙනාටම මේ වටිනා බුදුබණ ටික ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ නිසා ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සසර කෙලවර දකින්න හේතු වෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට උපනිශ්‍රය වෙන
මේ උතුම් ධර්මානුශාසනාව මනවින් ශ්‍රවණය කරලා තමන්ගේ සසර සැනසීම උදා කර ගැනීමට කටයුතු කරන්න කියලා බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ යමක වග්ගයේ අන්තර්ගත වෙන අවිජ්ජා කියන සූත්‍රය. ආලෝකයට විරුද්ධ වූ එහෙම නැත්නම් අන්ධකාරයට හේතු වෙච්ච යමක ඇති ස්වභාවය ඒ සැටියෙන් දැක ගැනීමට නොහැකියාව අවිද්‍යාව හැටියට හඳුන්වනවා. මොකක්ද අවිද්‍යාව කියන්නේ? අන්ධකාරයට හේතු වෙන ආලෝකයට විරුද්ධ වෙච්ච ස්වභාවය. දැන් මේ අඳුර වැටිලා තියෙන වෙලාවනේ. ඔබ ගුවන් විදුලියෙන් මේ බණ ටික අහනකොට ওই වටපිටාවේ තියෙන විදුලි බුබුලු ටික නිවා ගන්නකො බලන්න. ඔබේ අත්පස තියෙන කිසිම දෙයක් ඔබට පේන්නේ නෑ නේද? අඩුම තරමේ හඬ ඇහුනට ගුවන් විදුලිය තබලා තියෙන ස්ථානය, තබලා තියෙන දේ, ගුවන් විදුලියේ ස්වභාවය, ඒ යන්ත්‍රයේ ස්වභාවය ඒ කිසිවක් ඔබට පේන්නේ නෑ නේද? අන්ධකාරයේ තියෙන තාක්කල්, අඳුරෙන් වැහිලා ගිලිලා තියෙන තාක්කල් යමක යථා ස්වභාවය දැකගන්න බැහැ පින්වතුනි. අන්න ඒ ස්වභාවයට කියනවා අවිද්‍යාව කියලා. ඔබත් මමත් පරත් තෙරක් නොපෙනෙන මේ සංසාර ගමන තුල මෙරි මෙරි ඉපදි ගමන් කරන්නේ කෙලෙස් නිසා. ඒ සියලු කෙලෙස් වලට ප්‍රධානම හේතු සාධකය තමයි අවිද්‍යාව. හැම ක්ලේශයක්ම ඇතිවීම සඳහා අවිද්‍යාවේ උදව්ව සහාය අවශ්‍ය වෙනවා. සැබවින්ම ආදරණීය පින්වතුනි, අවිද්‍යාව නැති වුණොත් අනිත් කිසිදු ක්ලේශ ධර්මයක් මේ මනස තුල හටගන්නේ නැහැ. හරියට ජලයත් එක්ක මිශ්‍ර වෙච්ච, වතුරත් එක්ක මිශ්‍ර වෙච්ච, වතුරෙහි පැතිරිලා පවතින සායමක් වගේ මේ අවිද්‍යාව හිතත් එක්ක බැඳිලා, හිතත් එක්ක මිශ්‍ර වෙලා හිතේ පැතිරිලා පවතිනවා. අන්නේ ස්වභාවය නිසා තමයි අර අඳුරේ තියෙන දේවල් ඒවා දිහා බලන කෙනෙකුට නොපෙනෙනවා වගේම අපිට පවතින తত্ত্বය නොපෙනෙන්නේ. ඒ වගේ අපිට මේ අවිද්‍යාව හැම ක්ලේශ ධර්මයකටම හේතු වෙනවා. අනිත්‍ය වූ රූපය නිට්ටය ලෙස දකින්නේ අවිද්‍යාව නිසා. අසුභ වූ මේ රූපය පංචස්කන්ධය සුබ දෙයක් විදිහට දකින්නේ අවිද්‍යාව නිසා. ඒ වගේම දුක් ගොඩක් වූ
මේ රූපය පංචස්කන්ධය සුවයක් ලෙස දකින්නේ අවිද්‍යාව නිසා. වේදනා සංඥා සංඛාර කියන සෙසු දේවල් පිළිබඳව කල්පනා කළත් ඒවා හොඳයි රහයි සැපයි සුවයි කියලා දකින්නේ අවිද්‍යාව නිසා. එතකොට මේ වැරදි වැටහීම ජලය හා මිශ්‍ර වෙච්ච සායම මුළු ජලයේම ස්වභාවය වෙනස් කරන වගේ අවිද්‍යාව නැමැති සායමින් මනස වැසුනට පස්සේ මේ ලෝකයේ සංස්කාර වස්තුන්ගේ යථා ස්වභාවය යථා ආකාරයෙන් දැක ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ අවිද්‍යාව ධර්මයේ විස්තර කරනවා දුක්ඛේ අඥාන, දුක නොදන්නකම, දුක්ඛ සමුදයේ අඥාන. ඒ කියන්නේ දුක හටගන්න ආකාරයෙහි නොදන්න ස්වභාවය. දුක්ඛ නිරෝධයේ අඥාන. ඒ කියන්නේ දුක්ඛ නිරෝධය, දුක නිරුද්ධ කරන ආකාරය නොදන්න ස්වභාවය. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥාන. ඒ කියන්නේ දුක නැති කරන ප්‍රතිපදාව නොදන්න ස්වභාවය. පුබ්බන්තේ අඥාන. පෙර විසූ කඳ පිළිවෙල පිළිබඳව, පෙර භවයන් පිළිබඳව නොදන්න ස්වභාවය. එවැගේම තමන්ගේ අතීත භවයන් අනාගත භවයන් පිළිබඳව නොදන්න ස්වභාවය. එවැගේම ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු අඥාන. මේ හේතු ඵලයන්ගෙන් මේ සංස්කාර ලෝකය හේතු ප්‍රත්‍යයන්ගෙන් පටිච්ච සමුප්පන්න. ඒ කියන්නේ හේතු ඵලයන්ගෙන් හටගත්ත කියන එකයි. පටිච්ච සමුප්පාද කියන්නේ හේතුඵල එකතුවෙන් හටගත්ත කියන එකනේ. ඒකම තමයි පටිච්ච සමුප්පන්න ලෝකය කියලා කියන්නේ. අන්න ඒ ස්වභාවය, ඒක තමයි යථා ස්වභාවය. අන්න ඒ ස්වභාවය නොදකින ගතියට, ලක්ෂණයට කියනවා අවිද්‍යාව කියලා. එහෙම තමයි ධර්මයේ අවිද්‍යාව විස්තර කරලා තියෙන්නේ. දැන් මේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං, පුබ්බන්තේ අඥානං, අපරන්තේ අඥානං, පුබ්බාපරන්තේ අඥානං, ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු අඥානං. දැන් ඔබට නුහුරු පාලි වචන ටිකක් වෙන්න ඇති. හැබැයි කලබල වෙන්නේ නැතුව හිතන්න. දැන් මේක ඔබට හොඳට තේරෙනවා දුක්ඛේ ඥාන. ඒ කියන්නේ දුක පිළිබඳ දැනුම. දුක්ඛ සමුදය ඥාන. දුක හට ගැනීමේ දැනුම. හටගන්න ස්වභාවය පිළිබඳ දැනුම. දුක්ඛ නිරෝධේ ඥාන. දුක නැති කිරීම පිළිබඳ දැනුව. ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. දුක නැති කිරීමේ ප්‍රතිපදාව පිළිබඳ දැනුවත් භාවය. පෙර භවයන් පිළිබඳ දැනුවත් භාවය. පුබ්බේ නිවාසානුස්මෘති ඥානය. ඒ වගේම අපරන්තේ ඥාන. චුතූපපාත ඥානය. ඒ වගේම පුබ්බාපරන්තේ ඥාන. ඒ පෙර විසූ කඳ පිළිවෙල, ඒ වගේම අනාගත භවයන් පිළිබඳව තියෙන දැනුම. පටිච්ච සමුප්පාදයේ පිළිබඳ දැනුවත් භාවය. සමුදය නිරෝධ මග්ග.
මේ කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනුවත් භාවය සහ පටිච්ච සමුප්පන්න සංස්කරණ ලෝකය එම නැත්නම් හේතුඵලයන්ගෙන් හටගත්ත මේ ලෝකේ යථා ස්වභාවයේ පිළිබඳව ඇති දැනුවත් භාවයට කියනවා විද්‍යාව කියලා. අන්නේ දැනුවත් භාවය බෝධිසත්වයන් වහන්සේට ඇසළ පොහොය දවසේ පහළ වුණාලු. ඒ පහළවීමත් සමග උන්වහන්සේ සම්මා සම්බුදුන් හැටියට හැඳින්වුවා. උන්වහන්සේ වෙසක් පොහොය දවසේ අවබෝධ කරගත්ත ඒ දහම ඇසළ පොහොය දවසේ තමයි ලෝක සත්වයාට බෙදා දුන්නේ දේශනා කළේ. එදා ඇසළ පොහොය දවසේ පස්වග මහණුන්ට විඥා උදපාදි ඥානං ආලෝක උදපාදි පඤ්ඤා උදපාදි ආදී වශයෙන් දම්සක් පැවතුම් සූත්‍රයේ තුල અભීත මහා තේජාන්විත ආකාරයට බුදුරජාණන් වහන්සේ ඒ විද්‍යාව පහළවීමෙන් ඇතිවෙච්ච නිරාමිස සොම්නස සතුට ප්‍රකාශ කරපු හඬ දම්සක් පැවතුම් සූත්‍රයේ පුරාවට රැව් පිළිරැව් දෙනවා පින්වතුනි. ඒක හරියට ඇස් නොපෙනී හිටපු කෙනෙක් එක සැරේම තමන්ගේ ඇස්වල පෙනීම ලැබෙන්න ගත්තහම ඔහුගේ නෙතට හසු වෙනවා මේ ලෝකයේ තියෙන නොයෙක් ආකාරයේ සුන්දර දසුන්. හරිත පැහැයෙන් වර්ණවත් වෙච්ච මේ තුරුලතා, විවිධ හැඩතල ස්වභාවයන්ගෙන් යුක්ත සතාසිව්පාව, ඇලදොල ගංගා මිටියාවත්, මේ සුදෝ සුදු වලාකුළු පාවෙන අහස්කුස, තරු පායලා තියෙන, හඳ පායලා තියෙන සෞම්‍ය රාත්‍රිය, මේ සියලු දේවල් වල වෙනස ඇස් නොපෙනී හිටපු කෙනෙකුට එක සැරේම පෙනෙන්න ගත්තහම අමුතුම ලෝකයකට ගමන් කළා වගේ හැඟීමක් නොදැනෙනවද? ඒ දැනෙන හැඟීම වචන වලින් කොහොම ගොනු කරන්නද? ඒකයි මං කිව්වේ. තාම અભීත තේජාන්විත හඬකින් ඒ නිරාමිස සතුට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරපු ආකාරය එදා ඇසළ පොය දවසේ පස්වග මහණුන්ට දේශනා කරපු දම්සක් පැවතුම් සූත්‍රයේ තුල රැව් පිළිරැව් දෙනවා. මේ ජීවිතය සාර්ථක කරගන්න නම් අපි ජීවිතයට එකතු කරගත යුතු වැදගත්ම දේ තමයි විද්‍යාව පහළ කර ගැනීම. අවිද්‍යාව දුරු කර ගැනීමයි පුහුදුම් පුජ්‍යලයාගේ උත්සාහය විය යුත්තේ. අපි නොයෙක් දේවල් වලට රණ්ඩු සරුවල් වෙනවා, අරගල කරනවා. හැබැයි සංසාරේ පුරාවට අපි පරාජිතයි. මේ කියන අවිද්‍යාව දුරු කරගත්තේ නැත්නම්. නිසා අවිද්‍යාව දුරු කරගන්න නම් පුජ්‍යල సంతානය තුල, පුජ්‍යලයා තුල අවිද්‍යාව වැඩි දියුණු කරන, අවිද්‍යාව පෝෂණය කරන හේතු සාධක මොනවද කියන එක පුජ්‍යලයා වහාම හඳුනාගත යුතුයි. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී අවිද්‍යාව වැඩි දියුණු වෙන්න හේතු වෙන සාධක එකින් එක අපිට පහදලා දෙනවා. ඉතිකෝ භික්ඛවේ අසත්පුරිස සංසේවෝ පරිපූරෝ
අසද්ධම්ම සවනං පරිපූර්ණේති. ආදරණීය පින්වතුනි, එකින් එක මතක තියාගන්නකෝ. ඔන්න පළවෙනි කාරණේ කිව්වා. මොකද්ද? අසත්පුරිස සංසේවෝ පරිපූරෝ අසද්ධම්ම සවනං පරිපූර්ණේති. අවිද්‍යාව රෝපණය වෙන වැඩි දියුණු කරන පළවෙනි කාරණය. අසත්පුරිස සංසේවෝ, නුසුදුසු නොහොබිනා අදමිටු අසත්පුරුෂයන් ඇසුරු කරන්න යෑම තුලින්, එහෙම නැත්නම් ඒ අසත්පුරුෂ ආශ්‍රය සම්පූර්ණ වීම තුලින් සිද්ධ වෙන දේ තමයි අසද්ධම්ම සවනං පරිපූර්ණේති. අසත් ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව සම්පූර්ණ වෙනවා. ධර්මයට ලැදියාවක් නැති, ධර්මයට ගරහන, යහධර්ම ගුණධර්ම කෙරෙහි ඇගයීමක් නැති අසත්පුරුෂයෙක් ඔබේ ඇසුරට ඇවිල්ලා ඉන්නවා නම්, ඒ ඇසුර නිසා ඔබට තවත් ප්‍රතිලාභයක් ලැබෙනවා. ඔබේ ජීවිතේ විනාශ කරන. මොකක්ද ඒ ප්‍රතිලාභය? අසද්ධම්ම සවනං පරිපූර්ණේති. ඒ කියන්නේ අසත් ධර්මයේ, අසත් පුරුෂ ධර්මයේ ඔබට ශ්‍රවණය කරන්න ලැබෙනවා. අසත් පුරුෂ ධර්මයේ කියන්නේ මොකද්ද? සත් ධර්මයේ කියන්නේ යහපත් ධර්මය. පිනට දහමට නැඹුරු වෙන්න, පාපයෙන් වළකින්න, කුසලයට හිත යොමු කරන්න. එහෙමත් නැත්නම් මෙහෙම කියන්නම්කෝ, සබ්බ පාපස්ස අකරණ, හැම පාපයකින්ම වළකින්න. කුසලස්ස උපසම්පදා, හැම වෙලාවෙම හිත කුසලයන්ගෙන් පූර්ණේ කරගන්න, කුසල් උපදවා ගන්න. හිතට වහලෙක් වෙලා කෙලෙස් වලින් මත් වෙලා මනුෂ්‍යත්වයේ කෙලෙසගෙන හැසිරෙන්නේ නැතුව සචිත්ත පරියෝදපනං, ඔය වටිනා හිත සංවර කරගන්න, සංසුන් කරගන්න. මෙන්න සද්ධර්මය. මේක තමයි අපි මේ ධර්ම ශ්‍රවණයෙන් උපදවා ගන්න උත්සාහ කරන අපේ ගුණවත්කම් තුන. පවට නැඹුරු හිත පාපයෙන් මුදවා ගන්න. හිත වඩාත් කුසල් සිතුවිලි උපදවාගෙන කුසලයෙන් පූර්ණේ කරගන්න. හිතේ වටිනාකම හඳුනාගෙන හිත සුරක්ෂිත කරගන්න වෙරවීරිය දරන්න. මෙන්න සද්ධර්මය. අසද්ධර්මය කියන්නේ පව්පින් කියලා දෙයක් නෑ. ඔය තියෙන දෙයක් එන හැටියට කරනවා. තමන්ගේ වැඩේ කරනවා නම් අනිත් එකා මරන්න පුළුවන් නම් මරලා හරි ඒක කරගනි. ඔය අම්මා තාත්තා කියලා කරේ තියාගෙන පැල් බැඳගෙන රැක බලන්න කියලා දෙයක් නෑ. ඒ අයත් අපි වගේම කාලා බීලා හම්බ කරලා ජීවත් වෙයි. අය අම්මා තාත්තා අපි වැදුව හැදුවා කියලා අපි ඒ අයගේ හැමදේම කරන්න ඕන කියලා එහෙම දෙයක් තියනවාද? එහෙම නෑ. ඔය හාමුදුරු නමකට ආසනයකට සුදු රෙදි දාලා වෙනම ආසන පනවලා දන ගහලා වැඳලා පාදෝවණේ කරලා ඕවා මේ යල් පැනපු දේවල්, ගෝත්‍රික අදහස්. දැන් මේ තාක්ෂණික ලෝකයක්. අද කාලෙට ඕවා ගැලපෙන්නේ නැහැ. ඕවා බමුණු මත. අන්න එහෙම සාර ධර්ම ගුණ ධර්ම වලට ගරහලා අපහාස කරලා ඒ යහ ධර්ම වලින් ඔබව මුදවගන්නේ, අයහපතට නැඹුරු කරන්නේ, නොමග යවන්නේ කවුද? අසත්පුරුෂයා. එනිසා අවිද්‍යාව රෝපණය වෙන පළවෙනි කාරණේ තමයි අසත්පුරුෂයෝ ඇසුරට වැටෙනකොට
හොඳ දේට නෙමෙයි අනුබල දෙන්නේ නරක දේටමයි. ඉවසන් හිටිය ඇති ගහලා මරලා හරි මේ වෙලාවේ කළ යුතු දේ කරපල්ලා. සමහර වෙලාවට එහෙම පෙළඹවීම් තියෙනවා. එහෙම නොමග යවීම් තියෙනවා. මේ යුක්තිය සාධාරණේ කතා කරන්නේ. හැබැයි තමන්ගේ මනස තුල පටු ආකල්ප, පටු බලාපොරොත්තු අනේකා බිල්ලට දීලා, අනේකාව විනාශ කරලා තමන්ගේ අභිලාෂයන් ඉෂ්ට කරගන්න, තමන්ගේ අරමුණු සපුරා ගන්න කටයුතු කරන ආකාරය මේ පොළොවේ දැනුත් පය ගහලා ඉන්නකොට පේනව නේද? ඒ නිසා අසත් පුරුෂ ආශ්‍රය නිසා ජීවිතය අන්ධකාරයේමයි ගිලෙන්නේ. අසත් ධර්මයේ ශ්‍රවණය කරන්න දිගින් දිගටම හිතනවා ඒක හරි තර්කානුකූලයිනේ. ඒ කතාව හැබෑවක්නේ. අපි මෙච්චර දවසක් මේ වැරදි පාරකනේ ගමන් කරලා තියෙන්නේ. එහෙම හිතලා තමන්ගේ ගුණවත්කම්, හැදිච්චකම්, වටිනාකම් සියල්ල නැති කරගෙන තනිකරම පිරිහිච්ච මිනිස්සෙක් බවට පත් වෙනවා අර අසත්පුරුෂ ආශ්‍රය නිසා. එතනින් තමයි පටන් ගන්නේ අවිද්‍යාවේ ආරම්භය. යථා ස්වභාවයේ නොවේයි දකින්නේ ඊට හාත්පසින්ම වෙනස් නරක පැත්ත. එනිසා හොඳට මතක තියාගන්න පින්වතුනි. ඔබ අසත්පුරුෂ ඇසුරට වැටිලා තියෙනවා නම් එතනින් මිදෙන්න. ඔබේ සංසාරෙම නොමග යවන අසත් ධර්මය ඔබට ශ්‍රවණය කරන අවස්ථාව වැඩි වැඩියෙන් අසත්පුරුෂයාගේ ඇසුර නිසා ලැබෙනවා. ඔබේ දුව පුතා එබඳු අසත්පුරුෂ ඇසුරට නම් වැටිලා තියෙන්නේ. වහාම එතනින් ඒ දරුවා ගලව ගන්න. දැන් මන් නිතර කියන කාරණේ යන්නේ. අම්මගේ තාත්තගේ උවමනාවක් තියෙනවා. පුතා දුව හොඳට ඉගෙන කියාගෙන විශ්වවිද්‍යාලය වරන් ලබලා සරසවි ශිෂ්‍යයෙක් හැටියට විශ්වවිද්‍යාලය තුල අධ්‍යාපනය ලබලා උපාධියක් ලබාගෙන මේ සමාජයට එකතු වෙලා සමාජයේ වැදගත්යයි පිළිගත්යයි කියන රැකියාවක නිරත වෙලා හොඳට ජීවත් වෙයි කියලා. ටිකක් අහලා බලන්නකෝ ඔයා ලංකාවේ මොන විශ්වවිද්‍යාලයටද යන්න කැමති? අපෝ ලංකාවේ ওই තියෙන රජයේ විශ්වවිද්‍යාලවලට නම් මගේ යන්න කිසිම අදහසක් නැහැ. ඕවගේ ගිහිල්ලා වැඩක් වෙනවද? ඒ නිසා මට සාමාන්‍ය පෙළ උසස් පෙළ කරන්න පුළුවන් මට්ටමට පාස් වුණාම ඇති. උසස් පෙළ යන්තමින් ගොඩ ගිහිල්ලා අහවල් කැම්පස් එකේ අහවල් විශ්වවිද්‍යාලේ ඉන්ටර්නැෂනල් ඩිග්‍රියක් තියෙනවා, ජාත්‍යන්තර උපාධියක් තියෙනවා. එහෙම නැත්නම් පාඨමාලාවක් කෝස් එකක් තියෙනවා. ඒක කරලා මන් දන්නවා ගොඩ යන හැටි. මන් දන්නවා ජීවිතේ හදා ගන්න හැටි. ටිකක් හොයලා බලන්නකෝ ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. ඇසුරු කරන කෙනාගේ අරමුණු ඉලක්ක එහෙම තමයි මේ කෙනත් ඒකම තෝරගන්නවා. අම්මගේ තාත්තගේ උවමනාව විශ්වවිද්‍යාලය යවන්න. උගන්වන ගුරුවරුන්ගේ අවශ්‍යතාවයේ විශ්වවිද්‍යාලය යවන්න. හැබැයි ඉගෙන ගන්න ශිෂ්‍යයා තුල, දුව පුතා තුල එහෙම අරමුණක් නැහැ. මට විශ්වවිද්‍යාලය යන්න අවශ්‍ය නැහැ. විශිෂ්ට සාමාර්ථ අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට සමත් වුණොත් ඇති. මේ විෂය දැනුම සම්පූර්ණ කරගත්ත පමණින් සියලු දේ සම්පූර්ණ වෙනවා කියන එක නෙමෙයි. අධ්‍යාපනයේ මූලික පදනම ඒක අවශ්‍යයි. නමුත් ඒක පිළිබඳව නිවැරදි ආකල්ප නැති වෙලා තියෙන්නේ.
ඇසුරු කරන අය ජීවිතේ තෝරන හැටියට ඉලක්ක තෝරන හැටියට අනිත් කෙනත් තෝරන්න පටන් ගන්නවා. නිසා අසත්පුරුෂ සංසේවනය අසත් ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව පරිපූර්ණත්වයට පත් කරනවා. ඊළඟට දෙවෙනි කාරණය අසද්ධම්ම සවනං පරිපූරං අසද්ධියං පරිපූරේති. අන්න බලන්නකෝ ඊළඟට මේ පුජ්‍යලයා ටිකින් ටික විකෘති වෙන හැටි. ඉස්සර අම්මට තාත්තට කීකරුව හිටපු ඔය උපදේශනේට අරගෙන එන දරුවෝ ගැන කතා කරන සමහර අම්මලා තියෙනවා අනේ හාමුදුරුවනේ ශිෂ්‍යත්වයේ කරන කාලේ වෙනකොට මේ දරුවා මං හිතුවේ මහාන වෙයි කියලා. ඔබ වහන්සේ විශ්වාස කරයිද දන්නේ නැහැ තුන් සූත්‍රේ කටපාඩමින් කියනවා. මටවත් එහෙම කියන්න බෑ. හරි ලස්සනට උදේට හවසට මල් පහන් තියලා ගෙදර බුදුන් වඳින මෙයා තමයි කරන්නේ ඔක්කොම. දැන් මේ 10 පන්ති ඉන්නේ 11 පන්ති ඉන්නේ කට කැඩෙනකන් කිව්වත් මල් ටිකක් කඩන්නේ නැහැ බුදු පහන තියන්නේ නැහැ. අන්න බලන්නකෝ දැන් මොකද වෙලා තියෙන්නේ? කුංචි සන්දියේ බොහොම කීකරුව හැදීගෙන ආව. දැන් ඔළුවට අසත් ධර්මයේ වැටෙනකොට අම්මට තාත්තට දන ගහලා වඳින්න ඕනද? හැමදාම ඕක කරන්න ඕනද? එහෙම වඳින්නේ නැහැ. ගුරුවරුන්ට පන්තියට ආවහම ගුරුවරයාට නැගිටලා ආචාර කරන්න ඕනද? ගුරුවරුන්ට වඳින්න ඕනද? වැඩිහිටියන්ට ගරු කරන්න ඕනද? එහෙම නිකං පෞරුෂය බාල්දු වෙන නිවට නියාලු මිනිහෙක් වෙනවට වඩා හොඳයි කොන්ද කෙලින් තියාගෙන කාටවත් නැමෙන්නේ නැතුව ජීවත් වෙන එක. කොහෙන්ද මේව ඇවිල්ලා තියෙන්නේ? අර විකෘති වෙච්ච මනසකින් අසත් පුරුෂයව ආශ්‍රය කරනකොට අසත් ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ අසත් ධර්මයේ ශ්‍රවණය කරන්න මොකද්ද වෙන්නේ? හැදිච්චකම් නැති වෙලා යනවා. ගුණවත්කම් නැති වෙලා යනවා. අර තිබිච්ච යහ ධර්ම නැති වෙලා ගිහිල්ලා මොකද්ද ඇති වෙන ස්වභාවය? අසද්ධියං පරිපූර්ණේති. අශ්‍රද්ධාව, විශ්වාසය, පැහැදීම, ගෞරවය නැති වෙලා නොමග ගිය කෙනෙක් බවට පත් වෙනවා. වැඩිහිටියෝ ගරු කරන්නේ නැහැ, දෙමව්පියෝ ගුරුවරු ගරු කරන්නේ නැහැ. එහෙම වෙනකොට අන්න එයාගේ අවිද්‍යාව රෝපණය වෙනවා. එහෙනම් දෙවෙනි කාරණය අසත් ධර්මයේ ශ්‍රවණය කිරීම නිසා තමන් තුල තියෙන හරවත්කම් වටිනාකම් විනාශ වෙලා දුරු වෙලා ගිහිල්ලා ශ්‍රද්ධාව වෙනුවට අශ්‍රද්ධාව මනස තුල රෝපණය වෙනවා. තුන්වෙනි කාරණය අසද්ධියං පරිපූර්ණං අයෝනිසෝ මනසිකාරං පරිපූර්ණේති. අශ්‍රද්ධාව ඒ විදිහට මනසේ පළපදියම් වෙනකොට මනස තුල තහවුරු වෙනකොට අයෝනිසෝ මනසිකාරං පරිපූර්ණේති. අපිට නිතරම ධර්මයේ උගන්වන වචනයක් තමයි යෝනිසෝ මනසිකාරය. කායික වාචසික මානසිකව කරන ක්‍රියා ගැන නිතර මෙනෙහි කරන්න, ප්‍රතිවේක්ෂා කරන්න, විමසලා බලන්න. සිහිනුවණින් කල්පනා කරලා බලන්න. මම මේ කරන්න යන දේ හරිද? මේක පාපයක්ද? අකුසලයක්ද? මේක සමාජයේ සිසු අය ගරහන දෙයක්ද? ප්‍රශංසා කරන දෙයක්ද? ධර්මයට අනුගතද? ධර්මයට පටහැනිද? මේ ආදී වශයෙන් විමසලා බලලා කටයුතු කරනවා. සාමාන්‍යයෙන්
උදේ අවදි වෙච්ච වෙලාවෙ ඉඳන් රාත්‍රී නින්දට යනකම් තමන් කරපු වැඩ කටයුතු, ගිය ගමන් බිමන්, තමන් ගත්ත තීරණ, මේවා පිළිබඳව පොඩි විමසීමක් කරනවා නම් සොයා බලලා වැරදුණු තැන් මොනවද, නිවැරදිව කරපු තැන් මොනවද, සකස් විය යුතු තැන් මොනවද කියලා විමසීමක් කරනවා නම් මේ ජීවිතේ බොහොම ලස්සනට හදාගන්න පුළුවන්. හැබැයි අර අශ්‍රද්ධාව රෝපණය වෙච්ච පුජ්‍යලයා එහෙම පව්පින් කියලා විමසීමක් නෑ, හොඳ නරක කියලා විමසීමක් නෑ. මේක අපේ සිරිත් විරිත්වලට, සංස්කෘතියට, සාරධර්මවලට ඔබිනවාද නොහොබිනවාද එහෙම විමසා බැලීමක් නෑ. ඔහේ අභිලාෂයේ මත කටයුතු කරනවා. මෙහෙම වෙනකොට පුජ්‍යලයාගේ මනුස්සකම් නැති වෙලා ටික ටික තිරිසන් ගති ලක්ෂණ මතුවෙන ස්වභාවයයි ඉස්මතු වෙන්නේ. බල්ලෙක් වගේ සතෙක්. දැන් මෙහෙම කිව්වහම සමහර අයට හිතෙනවා ඔය හාමුදුරුවෝකට සුනකයෙක් කියලා කිව්වනම් කොච්චර අපූරුද කියලා. නැහැ පින්වතුනි, මං එහෙම මතක් කරන්නේ. කාටත් දැනෙන වචනය තමයි බල්ලා. බල්ලෙක් වගේ සතෙක් උට මල මුත්‍ර කිරීමේ අවශ්‍යතාවයක් ඇති වුණොත් එහෙම මහා ජනකායක් ඉන්න තැනක වුණත් ඒ වැඩේ කරනවා. විලිබියක් නැහැ. මිනිස්සු වගේ ආචාර ධර්ම පද්ධතියක් ඒ සඳහා ඒ සතාට නැහැ. එතකොට මේ යෝනිසෝ මනසිකාරයෙන් තොර මිනිස්සයත් එහෙමයි. සමහර වෙලාවට නිවෙස් ඇතුලේ පවත්වන්න ඕන අබුසැමි සම්බන්ධතා, සදාචාරාත්මක සමාජයක නිවෙස් ඇතුලේ පවත්වන්න ඕන අඹුසැමි සම්බන්ධතා, මේ මගතොටේ කෝච්චියේ බස් එකේ වටපිටාව ගැන කිසිදු හැඟීමක් නැතුව සමහර අය හැසිරෙනවා ඒ විදිහට. තන නොතන ගැන නෑ. මං කාටවත් මොකද බය වෙන්නේ? කවුරු හිටියත් මට මොකද? මං කාගෙන්වත් කාලා බීලා ඇඳලා ජීවත් වෙන කෙනෙක්ද? ඔන්න එන තර්ක. අර ඔක්කොම හරයන් විනාශ වෙලා ඒ ඇදහිම් සියල්ල නැති වෙලා අශ්‍රද්ධාව ආවහම අන්න අර පුජ්‍යලයාගේ මානසිකත්වය තුල විකෘතිතාවයක් ඇති කරනවා විමසලා බලලා කටයුතු කිරීමේ ස්වභාවය. මේක මේ ගිහි පින්වතුන් හැටියට ඔබට විතරක් මතක් කර දෙන එකක් නෙමෙයි මම මේ කියන්නේ. සමහර කාරණාවන්ට සමාජමය සිදුවීම් වලට මැදිහත් වෙනකොට ඇතැම් භික්ෂූනුත් මෙතෙන්ට වැටිලා තියෙනවා කියන එක අද ඕන හැටියට අපි දකිනවානේ. චීවරයකට ගැළපෙන ඇවතුම් පැවතුම්ද, ඒ සංවරශීලී ස්වභාවයේද, ඒ රූප තුලින් අපි දකින්නේ එහෙම නැත්නම් ඊට වැඩිය විකෘති වෙච්ච ස්වභාවයේද? ඒ විකෘති වෙච්ච ස්වභාවය ඇති වෙන්නේ කොහොමද? අර කියන තැනට වැටුනහම, අසත්පුරුෂ ගොඩට වැටුනහම, අසත්පුරුෂ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ තමන්ගේ තියෙන වටිනාකම් නැති වෙලා ගිහිල්ලා, විචාරශීලී භව නැති වෙලා, අයෝනිසෝ මනසිකාරය පරිපූර්ණත්වයට පත් වෙනවා. හතරවෙනි කාරණය,
අයෝනිසෝ මනසිකාරං පරිපූරෝ අසාත සම්පජඤ්ඤං පරිපූරේති. එහෙම විමසල බලල කටයුතු කරන ස්වභාවය තුලින් පුජ්‍යලයා ගිලිහෙනකොට, එතනින් පුජ්‍යලයා මිදෙනකොට සති සම්පජඤ්ඤය කියන්නේ, සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤ කියන්නේ නුවණ. එළඹ සිටි සිහි නුවණ කියන එකයි සති සම්පජඤ්ඤය. අසාත සම්පජඤ්ඤය කියන්නේ එසේ එළඹ සිටි සිහියෙන් තොරවීමේ ස්වභාවයයි. සිහියෙන් තොර වුණාම මොකද වෙන්නේ? දැන් ඔබ රූපවාහිනියේ විකාශනය වෙන කිසියම් ආකාරයක ටෙලිවෘතාන්තයක් නරඹමින් ඉන්නවා. ඒකට ඔබ මුළුමනින්ම සමවැදිලා ඉන්නේ. අම්මා හෝ තාත්තා කතා කරනකොට ඒක ඔබට දැනෙන්නේ නැහැ. වෙන දෙයක් නෙමෙයි, ගෙවල් වල තියෙන සාමාන්‍ය සිදුවීමක් කියන්නම්කෝ. ඔය තේක නිවෙනවා දැන් කොයි වෙලාවේද හැදුවේ ඕක බොන්න එපැයි. ඇහෙන්නේ නැහැ. අර බත් ටික බෙදලා තියෙන්නේ. ඒක මැස්සෝ අහනවා. ඒක කාලා ඉවරයක් කරනවාද? එහෙම කියනවා. ඇහෙන්නේ නැහැ. අරකට මනස සමවැදිලා ඉන්නේ. ඒ වගේ අසාත සම්පජඤ්ඤයට වැටුනහම තමන්ගේ සිහි නුවණ නැති වෙලා යනවා. සිහි නුවණ නැති වෙලා ගියාම තමන්ගේ ජීවිතයට මහා විනාශකාරී තත්ත්වයක් ඇති වෙනවා. කරන්නේ මොනවද, කියන්නේ මොනවද, හිතන්නේ මොනවද, මේ කිසිම දෙයක් පිළිබඳව තමන්වත් දන්නේ නැහැ. ඔහේ රූකඩයක් වගේ එහාට මෙහාට ඒ මොහොතට දැනෙන හැඟෙන දේවල් වලට ක්‍රියාත්මක වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා විමසලා බලලා කටයුතු කරන කොටයි සිහි නුවණ දියුණු වෙන්නේ. එසේ විමසලා බලලා කටයුතු කරන්නේ නැතුව සිහි නුවණින් තොරව කටයුතු කරන්න යෑම තුල ප්‍රඥාවක් පහළ වෙයිද? යමක ඇතිසැටිය දැක ගන්න හැකියාව ලැබෙයිද? කිසිසේත්ම නෑ පින්වතුනි. ඒ නිසා අසාත සම්පජඤ්ඤං අසිහිය සිහිනුවණින් තොර බව පරිපූර්ණත්වයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මතක් කරගන්න නැවත කියන්නම්, අසත්පුරුෂයෝ ඇසුරු කිරීම නිසා අසත් ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව පරිපූර්ණත්වයට පත් වෙනවා. පළවෙනි කාරණය. පළවෙනි එක අසත්පුරුෂ ඇසුර, දෙවෙනි එක අසත් ධර්මයේ ශ්‍රවණය කිරීම, තුන්වෙනි කාරණය අශ්‍රද්ධාව පරිපූර්ණත්වයට පත් වීම, හතරවෙනි කාරණය අයෝනිසෝ මනසිකාරයේ පරිපූර්ණත්වයට පත් වීම. අයෝනිසෝ මනසිකාරයේ නිසා අසාත සම්පජඤ්ඤය සිහිනුවණින් තොර බව පරිපූර්ණත්වයට පත් වෙනවා. සිහිනුවණින් තොර බව පරිපූර්ණත්වයට පත් වෙනකොට ඉන්ද්‍රිය අසංවරෝ පරිපූර්ණේති. ඒ කියන්නේ කායික, වාචසික, මානසික සංවරයක් නැහැ. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම සම්පත්වලට මුසපත් වෙලා ඒවා විඳ ගැනීමේ, ලබා ගැනීමේ අපේක්ෂාවෙන්, ලෝලත්වයෙන් යොමු වුණාම එයාගේ සංවරයක් නැහැ. ඉන්ද්‍රිය අසංවරයෙන් යුතුව කටයුතු කරනවා. ඉන්ද්‍රියන්ගේ හික්මුණු බවක්, සංවර බවක් ඇති වෙන්නේ නැහැ. දැන් මේ යෝනිසෝ මනසිකාරය සති සම්පජඤ්ඤයෙන් තොර වුණාම ඉන්ද්‍රිය අසංවරයේ ඇති වෙන ආකාරය
අර මුලින් මතක් කරපු නිදර්ශන වලින්ම ඔබට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එනිසා මේ ඉන්ද්‍රිය අසංවරය, ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන්ගේ අසංවරය ඇති වුණහම මොකද වෙන්නේ? තීනි දුච්චරිතානි පරිපූර්ණති. ඒ කියන්නේ සිත, කය, වචනේ යන තුන්දොර දුස්චරිතයන්ට යොමු වෙනවා, පෙළඹෙනවා. කයින් කරන වැඩ දුස්චරිත, මනසින් කරන වැඩ දුස්චරිත. වචනයෙන් කරන ප්‍රකාශ ඒ නරක දුස්භාසිත වචන කායික, වාචසික, මානසික දුස්චරිත දියුණු වෙනවා ඉන්ද්‍රිය අසංවරය ඇති වෙනකොට. තීනි දුස්චරිතානි පරිපූරානි පංච නීවරණේ පරිපූර්ණති. අන්න බලන්නකො පින්වතුනි, නිවනට යන මග වැහෙන ආකාරය මේ විදිහට. පංච දුස්චරිත, එම නැත්නම් කායික වාචසික දුස්චරිත පරිපූර්ණත්වයට පත් වෙනකොට පංච නීවරණ පරිපූර්ණත්වයට පත් වෙනවා. මොනවද පංච නීවරණ? අපි කවුරුත් දන්නවනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මේව විස්තර කරන්න වෙලාව නෙමෙයි. ඔබ නිතර අහලා තියෙන දේවල්. මේ පංච නීවරණ පරිපූර්ණත්වයට පත් වෙනවා. පංච නීවරණ, පංච නීවරණා පරිපූරා අවිජ්ජං පරිපූර්ණති. පංච නීවරණ පරිපූර්ණත්වයට පත් වෙනකොට අන්න අවිද්‍යාව පරිපූර්ණත්වයට පත් වෙනවා. ඒව මේ තිස්සා අවිජ්ජා ආහාරෝති. මෙන්න මේ ආකාරයට තමයි අවිද්‍යාව පරිපූර්ණත්වයට පත් වෙන්නේ. අසත්පුරුෂ ඇසුරෙන් අසත් ධර්මයේ ශ්‍රවණය කිරීම පරිපූර්ණත්වයට පත් වෙනවා. එයින් අශ්‍රද්ධාව පරිපූර්ණත්වයට පත් වෙනවා. ඒ නිසා අයෝනිසෝ මනසිකාරයේ පරිපූර්ණත්වයට පත් වෙනවා. අයෝනිසෝ මනසිකාරය නිසා අසාත සාපජඤ්ඤය පරිපූර්ණත්වයට පත් වෙනවා. අසාත සාපජඤ්ඤයේ පරිපූර්ණත්වයට පත් වීම නිසා ඉන්ද්‍රිය අසංවරයේ පරිපූර්ණත්වයට පත් වෙනවා. ඉන්ද්‍රිය අසංවරය නිසා කායික, වාචසික, මානසික දුස්චරිත පරිපූර්ණත්වයට පත් වෙනවා. ඒ නිසා පංච නීවරණ පරිපූර්ණත්වයට පත් වෙනවා. මෙන්න මේ කියන සාධකයන් ආහාර බවට පත් කරගෙන අවිද්‍යාව රෝපණය වෙනවා, දලුලනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා ලෝකයේ ඇතිසැටිය දැකගෙන මේ ලෝකය හරි විදිහට අවබෝධ කරගෙන අඳුරෙන් මිදිලා ආලෝකයේ දල්වා ගන්න, විද්‍යාව පහළ කරගන්න, මේ දහම් කරුණු ඔබේ ජීවිතයට එකතු කරගන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරනවා පිළියන්දල මඩපාත ගල්පොත්ත හන්දියේ අංක 191 ලිපිනෙහි පදිංචි DR කුරුප්පු මෑණියන්, මංජුල, රසිකා, සඳුනි දුව ඇතුළු පවුලේ පින්වතුන්ලා විසින් බලාපොරොත්තු වෙනවා ජුලි මාස 29 වන දිනට යෙදෙන DR කුරුප්පු මෑණියන්ගේ 89 වන උපන්දිනය වෙනුවෙනුත් ජුලි 7 වන දින උපන්දිනයේ සමරන සඳුනි දිමල්කා දියණිය වෙනුවෙනුත් ජුලි 31 වන දින උපන්දිනයේ සමරන පුලාරා දියණියටත් එවැගේම සිතිර ජිත්මල් පුතා ඇතුළු මේ දූපුතුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට ඒ හැම දෙනාටම මේ සිදු කරගත් ධර්ම ශ්‍රවණමය පින්කමින්, ධර්ම දානමය පින්කමින් සියලු ග්‍රහ දෝෂ අපල උපද්‍රව දුරු වෙලා නිදුක් නිරෝගී සුවේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා
පී.ඩී. පෙරේරා පියතුමාට, තෝමස් කුරුප්පු පියතුමාට, නීලින් බොතේජු මවට, ඩයමන් කුරුප්පු, ටීමන් කුරුප්පු, කරලයින් කුරුප්පු, ඩීලින් කුරුප්පු යන සහෝදරයින්ට කපිල අබේරත්න බෑනා, ධර්මසේන පියතුමා, සීතා හේමමාලී මෞතුමිය, විචිතා නාලනී ලොකු අම්මා ඇතුළු මියගිය සංසාරගත සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් මේ පින්කමට දායකත්වයේ දරලා තියෙනවා. ඒ වගේම සහෝදර සහෝදරියන්, ඥාතීන්, යහළු මිත්‍ර සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි කියන ප්‍රාර්ථනාව ඇතුව, ඒ වගේම ධර්ම දේශනාව කළ ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝ රත්නයටත් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගෙන මේ උතුම් පින්කමෙහි දායකත්වයේගෙන කටයුතු කරනවා. ඉතින් වටිනා පින්කමක් සිද්ධ කරගත්තා. ඒ සිදු කරගත්ත කුසල ධර්මයේ ආනුභාවයෙන් නැවතත් දායකත්වයේ දරපු පින්වතුන්ට, ඒ අයගේ ජන්මදින සිහිපත් කරන දූ පුතුන් ඥාතීන් ඇතුළු සෑම සියලු දෙනාටම, පවුලේ සියලු දෙනාට, ධර්ම ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාට, net fm කාර්ය මණ්ඩලයේ පින්වතුන් හැම දෙනාට මේ උතුම් පින්කමේ ආනුභාවයෙන් සියලු දුක් පීඩාවන් දුරු වෙලා නිදුක් නිරෝගී සුවය, සැනසීම, සතුටම උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දායකත්වයේ දරන පින්වතුන්ගේ නම් වශයෙන් සඳහන් කර මිය පරලෝකීය දෙමව්පියන්, සහෝදරයින්, ඥාතීන් සියලු දෙනාම සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා. ඔබ නමින් මියගිය හැම දෙනාමත් මේ පින අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාම සංසාර සුගතිය උදා කර ගනිත්වා. දෙවියෝත් පින් අනුමෝදන් වේවා. දිවයිසුරු දියුණු කර ගනීවා. ඔබව ආරක්ෂා කරත්වා. කෙලවර අපිට නිවන් දකින්න මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. ඔබ හැම දෙනාට තෙරුවන් සරණයි.